අයිබෝවන් ළමයි අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ HTML වල තියෙන ප්‍රධාන කොටසක් ඒ විලාසපත්. එහෙම නැත්නම් ඔයාලා දන්නවා CSS Cascading Style Sheet. CSS කියන කොටස තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ. අපි බලමු කොහොමද අපි CSS එකක් පාවිච්චි කරන්න කියලා HTML page එකකට. හරි. දැන් අපි මුලින්ම බලමු මොකද්ද මේ විලාසපතක් කියන්නේ කියලා. විලාසපත්‍රයක් කියලා කියන්නේ එහෙම නැත්නම් CSS එකක් කියලා කියන්නේ අපේ වෙබ් පිටුවක තියෙන වර්ණ එහෙම නැත්නම් අන්තර්ගත වන දේවල් වලට එක එක හැඩ සවුකරන එක. එහෙම නැත්නම් ස්ටයිල්ස් යොදන එක තමයි අපි මේ CSS වලින් කරන්නේ. වර්ණ, අකුරු වල හැඩ, අකුරු වල ප්‍රමාණය, ඊළඟට ටේබල් එකක් ගත්තොත් ටේබල් එකක බෝඩ් එක වගේ හැඩ සවුකරන ඒවා. ස්ටයිල්ස් යොදන එක තමයි අපි මේ CSS වලින් කරන්නේ. දැන් මේ නෝට් එකත් මම ඔයාලට වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරනවා. මේකත් හොඳට කියවලා බලලා තේරුම් ගන්න. ඊළඟට අපි බලමු මොකද්ද මේ CSS කාරක නීතියක් කියලා කියන්නේ කියලා. CSS කාරක නීතියක් කියලා කියන්නේ මෙන්න මේ කොළ පාටින් දක්වලා තියෙන කොටසට මේ තියෙන්නේ CSS රීතියක්. එතකොට මෙතන මේ H1 කියන එකට අපි කියනවා වරකයක් කියලා. එහෙම නැත්නම් සිලෙක්ට් එකක් කියලා. මේ සිලෙක්ට් එකක් වෙන්න පුළුවන් එක්කෝ HTML ටැග් එකක්. එහෙම නැත්නම් ID එකක්, ක්ලාස් එකක්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේක දැන් ඔයාලා දන්න ප්‍රධානම එක තමයි අපේ HTML tags කියන්නේ. ඒතර ඔයාලා නිකම්මට දැන් මතක තියාගන්න හිතන්න මෙතන අපි සාමාන්‍යයෙන් බහුලව පාවිච්චි කරන්නේ HTML tag එකක්. අපි බලමු කොහොමද ID එකක්, ක්ලාස් එකක් වගේ එකක් පාවිච්චි කරන්න කියලා මේ පාඩම ඉස්සරහට යනකොට. ඊළඟට මේ select එකත් එක්ක අපි යොදනවා වරහන් curly brackets එහෙම නැත්නම් සංගල වරහන් ඇතුලේ declaration එකක් කියලා. ඒතර මේ උදාහරණේ හැටියට පුතේ තියෙනවා declarations දෙකක්. මේ තියෙන්නේ පළවෙනි ඩෙක්ලරේෂන් එක, මේ තියෙන්නේ දෙවෙනි ඩෙක්ලරේෂන් එක. එතකොට මේ හැම ඩෙක්ලරේෂන් එකකටම තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. එකක් property එක, අනිත් එක value එක. එතකොට මේ h1 කියන tag එකට වෙබ් පිටුවේ දැන් අපි මෙතනින් කියන්නේ අපි මේක පාවිච්චි කරන වෙබ් පිටුවේ තියෙන හැම h1 tag එකකටම color කියන property එක blue කියන value එක දීලා තියෙනවා. එතකොට h1 එකේ තියෙන අක්ෂර හැම එකක්ම color එක වෙන්න ඕනේ blue color එක, font size එක වෙන්න ඕනේ pixel 12 කියන එක තමයි මේ CSS එකෙන් කියලා තියෙන්නේ. එතකොට මේ declaration දෙකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා කියවනේ. එකක් property එකේ, අනිත් එක value එක. එතකොට මේ property එකයි value එකයි වෙන් වෙන්නේ colon එකකින්. සහ declaration to declaration. එහෙම නැත්නම් declaration එකකින් declaration එකක් වෙන් වෙන්නේ semicolon එකකින්. මේ තියෙන්නේ semicolon එක. අනිවාර්යෙන් declaration එකක් ලියලා ඉවරනාට පස්සේ අපි semicolon එකක් දාන්න ඕනේ. එතකොට මේ තියෙන select එක, මේ තියෙන declaration එක. declaration එක අපි සාමාන්‍යයෙන් දාන්නේ සංගල වරහන් ඇතුලේ. ඊළඟට declarations ගොඩක් තියෙනවා නම් ඒ හැම එකක්ම අපි වෙන් කරන්න ඕනේ semicolon වලින්. declaration එකේ තියෙන ප්‍රධානම කොටස් දෙක property සහ value කියන එක වෙන් වෙන්නේ colon එකෙන්. මේ note එකේ ඒ ටික තියෙනවා ඔයාලා කියවලා හොඳට තේරුම් ගන්න. ඊළඟට මේ තියෙන්නේ අපේ CSS නීතියකට කාරක නීතියකට තියෙන උදාහරණයක්. P කියන select එක තියෙනවා. එහෙම නැත්නම් වරකයේ තියෙනවා. එක තියෙනවා declarations දෙකක් color correct text line එක center. ඒ අපි මේ CSS එක පාවිච්චි කරන වෙබ් පේජ් එකේ තියෙන හැම පැරග්‍රාෆ් එකකටම මෙන්න මේ නීතිය අදාළ වෙනවා. එතකොට ඒකේ තියෙන හැම පැරග්‍රාෆ් එකක්ම පාට අකුරු වල පාට වෙන්නේ රතු. ඒක හැම වෙලාවෙම line වෙලා තියෙනවා center මැදට. එහෙම නැත්නම් center වලට. හරිද? එතකොට මේකේ තියෙන්නේ මේ උදාහරණේ තියෙන ටික විස්තර කරලා. ඊළඟට CSS විවරණ. මොකද්ද මේ විවරණයක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි විවරණයක් යොදන්නේ අපේ software එකක හරි web page එකක හරි අපි කියනවානේ අපේ source code එක කියලා එකක් තියෙනවානේ. එහෙම නැත්නම් අපි කියනවානේ අපේ කේතය කියලා එකක්. මේ මොකක් හරි language එකකින් ලියන කේතයක්. අපේ මේ source code එක. එතකොට ඔය source code එක ප්‍රෝග්‍රෑම හදන ප්‍රෝග්‍රෑමර්ම නෙමෙයි තව වෙන ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හරි නැත්නම් ඒ ප්‍රෝග්‍රෑමර්ටම හරි පුළුවන් අපි මොකක් හරි කොටසක් කෝඩින් එක කරලා ඒ කෝඩින් එක මෙන්න මේ කෝඩ් එකකින් වෙන්නේ මෙන්න මේ දෙයි කියලා මොකක් හරි විස්තරයක් දාලා තියන්න. හැබැයි මේ විස්තරේ අපි ඒ කෝඩ් එක රන් කරද්දි රන් වෙන්න බෑ. රන් වෙන්න ඕනේ නැති විස්තරයක් තමයි තියෙන්නේ. කියන්නේ කෝඩින් එකට අදාළ කොටසක් නෙමෙයි. මෙතනින් මොකද්ද වෙන්නේ කියන එක තමයි එහෙම නැත්නම් මොකක් හරි වෙනස්කමක් කරන්න තියෙනවා නම් මෙන්න මේක කරන්න ඕනේ කියලා මොකක් හරි අපිට පස්සුවට දැනගන්න පුළුවන් විස්තරයක් තමයි අපි මේ විවරණයකින් යොදන්නේ. එතකොට එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් එක ලැන්ග්වේජ් එකකට විවරණ යොදන විදිහ වෙනස්. අපි CSS වල විවරණ යොදන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඇල ඉරයි තරුවයි. ෆෝවර්ඩ් ස්ලෑෂ් එකයි ඇස්ට්‍රිච් මාක් එකයි තමයි අපි සාමාන්‍යයෙන් යොදන්නේ කමෙන්ට් එකක් පටන් ගන්නකොට ඉවර කරන්නේ තරුවෙනුයි
ඇල ඉරෙනුයි. එතකොට මේ තියෙන තනි පේලියකට යොදපු කමෙන්ට් එකක්. මේ තියෙන්නේ පේලි කිහිපයකින් යොදපු කමෙන්ට් එකක්. මේ විදිහට ඔයාලට පේලි කිහිපයකට කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්. මෙහෙම පටන් ගත්තට පස්සේ ඇල ඉරෙනුයි තරු වෙනුයි තරු වෙනුයි ඇල ඉරෙනුයි ඉවර වෙනකම්ම එයා ඒක හිතන්නේ මෙන්න මේක කමෙන්ට් එකක් කියලා. එතකොට ඒක ඉවර කරනකම් තියෙන හැම පේලියක්ම කමෙන්ට් එකක් විදිහට තමයි CSS වලදී අපි හිතන්නේ. ඊළඟට දැන් අපි කියවනේ CSS වල කාරක රීතියේදී තිබ්බනේ සිලෙක්ටර් කියලා එකක්. ඒකට සිලෙක්ටර් ಜಾති ගොඩක් තියෙන්න පුළුවන් කියලා මම කිව්වා. එකක් තමයි tags ඊළඟට මම කිව්වා ID class group වගේ ඒවා තියෙන්න පුළුවන් කියලා. දැන් අපි element එකක් කියන එක දැන් අපි දැනටමත් දන්නවා. element එකක් තමයි මේ තියෙන්නේ. tag එකකට අපි CSS කේතයක් පාවිච්චි කරලා CSS එකක් ලියලා. හරිද? එතකොට ඒක තමයි මේ එලිමන්ට් එකෙන් වෙන්නේ. ඊළඟට තියෙනවා ID එකකට අපිට CSS එකක් ලියන්න පුළුවන්. class එකකට ලියන්න පුළුවන්. group එකකට ලියන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රම තුන මොකක්ද කියලා. ඊට කලින් මේ ක්‍රම තුන අපි කතා කරමු. තව ප්‍රධාන කොටසකුත් එක්ක. ඒක තමයි අපිට මේ CSS කේතය එහෙම නැත්නම් විලාස පත්‍ර හදන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඉන්ලයින් ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා පේලිගත ක්‍රමය. දෙවෙනි එක ඉන්ටර්නල් ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා අභ්‍යන්තර ක්‍රමය. තුන්වෙනි එක එක්ස්ටර්නල්. එහෙම නැත්නම් අපි කියනවා බාහිර ක්‍රමය කියලා. එතකොට මේ ආකාර තුනටම අපිට පුළුවන් මේ ආකාර තුනකින් අපිට පුළුවන් CSS කේතයක් ලියන්න. එතකොට අපි මේ ආකාර තුන ගැන කතා කරන ගමන් බලමු කොහොමද මේ ID එකයි class එකටයි group එකකටයි CSS වරකයක් එහෙම නැත්නම් CSS කේතයක් ලියන්නේ කියලා. එලිමන්ට් එකකට ලියන හැටි දැන් අපි දැනටමත් දන්නවා. මේ තියෙන එලිමන්ට් එකකට ලියන විදිහ. අපි බලමු මේ අපිට CSS එකක් ලියන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනෙන් පළවෙනි ක්‍රමය ඉන්ලයින් ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා CSS පේලිගත CSS ඉන්ලයින් CSS කියලා. එතන මේ පේලිගත CSS එකේදී වෙන්නේ HTML අංගයකට එහෙම නැත්නම් HTML උසුලනයකට ඒ උසුලනයට විතරක් ආවේනික ශෛලියක් එහෙම නැත්නම් ස්ටයිල් එකක් යොදනවා නම් අපිට යොදන්න පුළුවන් ඒ උසුලනේ තියෙන ඒ පේලියේම ස්ටයිල් කියන ප්‍රොපර්ටි එක හරහා ඇට්‍රිබියුට් එක හරහා. එතකොට ඒ ටැග් අපිට යොදන්න ඕන උසුලනේම ඒ ටැග් එකේම අපි දානවා නම් ස්ටයිල් එකක් අපි ඒකට කියනවා ඉන්ලයින්. ඒ කියන්නේ ඒ ටැග් එකට අදාළ විලාසය එහෙම නැත්නම් ආවේනික ශෛලියක් මොකක් හරි එකක් අපි දානවා නම් අපිට ඒ ටැග් එක තියෙන තැනම ඒක ඇට්‍රිබියුට් එකක් විදිහට ස්ටයිල් පාවිච්චි කරලා ස්ටයිල් එක ඇතුළේ මේ ඩෙක්ලරේෂන් එක දාන්න පුළුවන්. මේකට අපි කියනවා ඉන්ලයින් ක්‍රමය එහෙම නැත්නම් පේලිගත CSS ක්‍රමය කියලා. එතකොට මේකේ H1 මේ උදාහරණයේ හැටියට H1 කියන ටැග් එකට අපි ස්ටයිල් එකක් දාලා තියෙනවා ප්‍රොපර්ටි එකක්. ඒ ප්‍රොපර්ටි එකේදී වෙන්නේ ඒ H1 එකේ තියෙන අක්ෂරවල පාට blue කරන්න කියලා. එතකොට අපේ H1 කියන size එකෙන් අපේ web page එකේ blue heading කියන එක වැටෙනවා. ඒකට අදාළ පාට වෙන්නේ color blue කියන එක. ඊළඟට මේ P කියන එකට. P paragraph එකට style එකක් දාලා තිනවා. paragraph එකේ text එන්න ඕනේ red වලින්. red paragraph කියලා අපි දාලා තියෙන මේ paragraph එකේ වචන ටික රතු පාටින් print වෙනවා. ඔක තමයි inline එකේදී වෙන්නේ. දැන් අපි බලමු code එකක් අරගෙන කොහොමද මේ inline එකක් හදන්නේ කියලා. මේ තියෙන මගේ inline coding එක. මේ තියෙන්නේ output එක. අපි බලමු මේකේ source code එකට ගිහිල්ලා කොහොමද මේක ලියලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේ වෙබ් පේජ් එකට අදාළ source code එක. එතකොට body එක ඇතුලේ තියෙනවා මෙතන අපිට වෙබ් පේජ් එකෙන් පේනවා headings දෙකක් තියෙනවා සහ මෙතන තියෙනවා hyperlink එකක්. අදි සම්බන්ධකයක් තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේවයි colors දාලා තියෙන්නේ කියලා. H1 කියන tag එකක් තියෙනවා. ඒකේ style එක පළවෙනි එකේ style එකට දාලා තියෙනවා color එක blue කියලා. එතකොට this is a blue heading කියන එකට blue වලින් වඩලා තියෙනවා ඒ heading එක. මේ තියෙන එකේ output එක. ඒතකොට style එකක් ඇතුලේ. කියන්නේ inline එකක් විදිහට තමයි මේකේ CSS එක කරලා තියෙන්නේ. ඊළඟට H1 tag එකක් තියෙනවා. ඒකේ style එක පළවෙනි declaration එක color එක red හරි ඒක ඒ විදිහට වැටලා තියෙනවා. ඊළඟට කියනවා margin left. ඒ කියන්නේ වම් මත පැත්තට margin එකක් තියන්නලු pixel 30ක. ඒකයි මෙන්න මේ heading එක චුට්ටක් අපේ මේ monitor එකේ තියෙන තැන ඉඳලා චුට්ටක් මෙහාට වෙලා print වෙලා තියෙන්නේ. මෙතන අපි margin එකක් තියලා තියෙනවා pixel 30ක. එතකොට මේ තියෙන්නේ අපි H1 එකට එහෙම නැත්නම් ඒ header tag එකට කරපු CSS code එක inline එකේදී. ඊළඟට තියෙනවා මෙතන break line එකකින් අපි එක break එකක් එහෙම නැත්නම් එක පේලියක් පනලා තියෙනවා. ඊළඟට තියෙනවා අපි යොදාගෙන තියෙනවා hyperlink එකක්. ඔයාලා දන්නවා දැන් තමයි කොහොමද hyperlink එකක් පාවිච්චි කරන්න කියලා.
external.html කියන වෙබ් පේජ් එකට තමයි ලින්ක් වෙන්නේ. මම මේ ලින්ක් එකට කරලා තියෙනවා ස්ටයිල් එකක්. මොකද්ද මේ ලින්ක් එකේ සාමාන්‍යයෙන් අපි දන්නව නේද හයිපර්ලින්ක් එකක් අපි හැදුවාම print වෙන්නේ හයිපර්ලින්ක් එක අපේ ඩිස්ප්ලේ වෙන්නේ නිල් පාටින්. වගේ ඩිෆෝල්ට් කලර් එකකින්. දැන් මම මේකේ කලර් එක වෙනස් කරගෙන තියෙනවා රතු පාටට. මේ තියෙන්නේ ඒ වෙනස් කරගත්ත පාර්ට් එක. ස්ටයිල් එක ඇතුලේ මේ තියෙන CSS පාර්ට් එක ස්ටයිල් එක ඇතුලේ කලර් එක රෙඩ් කියලා දීලා තියෙනවා. එතකොට මේක තමයි අපේ ඉන්ලයින් වලට හදපු අපි වෙබ් පේජ් එක. මෙතනින් අපිට පෙන්නනවා external.html කියන වෙබ් පේජ් එකේ ලින්ක් එක හරහා ගියාම. හරි. ඔච්චරයි ඉන්ලයින් වලදී ඔයාලා දැනගන්න ඕනේ. ඊළඟට අපි බලමු මොකද්ද internal CSS කියන්නේ කියලා. එහෙම නැත්නම් අභ්‍යන්තරික CSS කියන්නේ මොකද්ද කියලා. අභ්‍යන්තරික CSS එකේදීත් වෙන්නේ අපි හදන වෙබ් පිටුවෙම. ඒ කියන්නේ අපි දැන් මොකක් හරි වෙබ් පිටුවක් නිර්මාණය කරනවා නම් ඒ වෙබ් පිටුවෙම තමයි මේ CSS කෝඩ් එකත් ලියන්නේ. දැන් අපි ඉන්ලයින් එකේදී කරේත් අපි හදන වෙබ් පිටුවෙම තමයි අපි මේ CSS කෝඩ් එක ලියන්නේ. හැබැයි අපි මේ CSS කෝඩ් එක ලියන්නේ අපිට අවශ්‍ය ටැග් එක ඇතුළෙමයි. ටැග් එක ඇතුළෙම ඇට්‍රිබියුට් එකක් විදිහට දානවා ස්ටයිල් කියලා. ස්ටයිල් එක ඇතුළේ තමයි ඩබල් කොටේෂන් ඇතුළේ අපිට ඕන ස්ටයිල්ස් ටික ලියන්නේ. ඉන්ලයින් එකේදී වෙන්නේ ඒ පේලියම ලියන එක. ඉන්ටර්නල් එකේදී වෙන්නේ අපි ඒ වෙබ් පේජ් එකේම තමයි කරන්නේ. ඒ වෙබ් පේජ් එක අභ්‍යන්තරයේම තමයි කරන්නේ. හැබැයි අපි මේක කරන්නේ head කියන ටැග් එක ඇතුලේ. අපි මෙච්චර කාලේ head කියන ටැග් එක ඇතුලේ දැම්මේ title කියන ටැග් එක විතරයි. වෙබ් පේජ් එකේ title එක විතරයි අපි දැම්මේ. එතකොට CSS එකක් අපිට කරන්න පුළුවන් ඉන්ටර්නල් විදියට අභ්‍යන්තරික විදියට. ඒක අපි කරන්නේ head කියන ටැග් එක ඇතුලේ මේ තියෙන්නේ ඒකට හදපු උදාහරණයක්. එතකොට මේ head කියන ටැග් එක ඇතුලේ අපි කරලා තියෙනවා මේ තියෙන්නේ අපේ head එක. style කියලා වෙනම ටැග් එකක් තියෙනවා. එතකොට මේ style කියන ටැග් එක ඇතුලේ තමයි අපි කරන්න ඕනේ අපේ CSS declaration ටික. එහෙම නැත්නම් CSS කාරක රීති ටික. එතකොට මම මෙතන දාලා තියෙනවා body එකට. body එක කියලා කියන්නේ අපේ මෙන්න මේ කොටස වෙබ් page එකේ මෙන්න මේ part එක. එතකොට මේ body එකට දාලා තියෙනවා background color එකක්. powder blue කියලා. ඒ color එකේ නම ඒ කියන්නේ අපිට දාන්න ඕන පාටක් දාන්න පුළුවන්. ඊළඟට ඒ වෙබ් page එකේ header එකක් තියෙනවා නම් ඒ header එකේ text දෙන්න ඕනේ blue color වලින්. ඒ වෙබ් page එකේ තියෙනවා නම් paragraphs ඒක දෙන්න ඕනේ red color වලින්. එතකොට මේක තමයි අපේ internal CSS එකක් ලියන විදිහ. එතකොට මේක අපි run කරලා බැලුවොත් h1 කියලා එකක් තියෙනවා. එහෙනම් h1 එකට CSS එකක් ලියලා තිනවා. මේක this is a heading කියන එක නිල් පාටින් print වෙන්න ඕනේ. paragraph එකක් තියෙනවා. paragraph එක this is a paragraph කියන එක red color වලින් රතු පාටින් print වෙන්න ඕනේ. ඊට අමතරව body එකට මේක print වෙන web page එකට powder blue fill වෙන්න ඕනේ background color එක විදිහට. එතකොට මේක තමයි අපේ inline CSS එක මේක run කරොත් වෙන්නේ ඒ විදිහට. අපි බලමු දැන් මම හදාගෙන තියෙන internal CSS එක මොකක්ද කියලා. මේ තියෙන්නේ internal CSS එක. එතකොට මේකේ තියෙනවා පුතේ heading එකක්, paragraph එකක්, list එකක් සහ table එකක්. එතකොට මේ කරලා තියෙන හැම style එකක්ම කරගෙන තියෙන්නේ CSS වලින් internal CSS වලින්. එතකොට අපේ ඒ වෙබ් පේජ් එක අපි කරන වෙබ් පේජ් එකේම heading එක ඇතුලේ මත head tag එක ඇතුලේ තමයි අපි style tag එක පාවිච්චි කරලා style tag එක ඇතුලේ styling ටික කරන්නේ. එහෙම නැත්නම් අපේ CSS code එක ලියන්නේ. මේ තියෙන internal source code internal page එකේ source code එක අපි කොහොමද කියලා බලමු. මේ තියෙන එකේ coding එක. එතකොට දැන් අපි බලමු output එකත් එක්ක මේක. අපේ වෙබ් page එකේ තියෙනවා this is a heading කියලා එකක්. මේ තියෙන්නේ මගේ style ටික. ඒ කියන්නේ CSS ටික. ඒකේ තියෙනවා මම body color එක දාගෙන තියෙනවා powder blue වලට. h1 එක දාලා තියෙනවා. h1 එකේ හැම text එකක්ම orange color වලින් print වෙන්න. paragraph එකේ හැම color එකක්ම green වලින් print වෙන්න. OL එකක් ordered list එකක් දාලා තිනවා. ඒ ordered list එකේ background එකට මෙන්න මේ color එක. මේක දීලා තියෙන්නේ hexadecimal value එකකින්. දැන් ඔයාලා දන්නවා කොහොමද මේ values හොයාගන්න කියලා. අපි මුලින්ම අපේ Zoom meeting එකේදී කිව්වා මතකද W3 school වලට ගිහිල්ලා ඒකේ colouring වලට තියෙනවා හැම කෝඩ් එකක්ම ඔයාලට මේව හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඕනෙ තරම් මේ color coding. එතන මේ hexadecimal වගේක් තමයි මම මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට OL එකේ list items වල background color එක මම මෙන්න මේ hexadecimal වගේට දාලා තිනවා. ඒ කියන්නේ pink color එක. මේක page color. මෙතන peach color නේ. මෙතන pink color එක. ඊළඟට margin එක left කරලා තිනවා pixel 35ක්. pixel 35ක් margin එක left කරලා තියෙන නිසා තමයි මේ list items ටික මෙහාට වෙලා print වෙලා තියෙන්නේ. ඊළඟට table එක th එක එහෙම නැත්නම් table heading එක td එක table data මේ ඔක්කොටම එකට මම css එකක් ලියලා දෙනවා. දැන් මෙච්චර වෙලා අපි දන්නේ
එක මේ ටැග් එකක් එහෙම නැත්නම් එක එලිමන්ට් එකක් විතරයි මේ හැම එකකටම පාවිච්චි කරේ. මේකේ එලිමන්ට් 3කටම අපි ලියලා තිනවා. බෝඩර් එක 5 පික්සල් වෙන්න ඕනේ. මේ තුනටම අදාළ බෝඩර් එක 5 පික්සල් වෙන්න ඕනේ. solid red එක තමයි කලර් එක වෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මම මේ ඉන්ටර්නල් CSS එකක් ලියාගත්ත විදිහ. heading tag එක ඇතුලේ head tag එක ඇතුලේ style කියන tag එක පාවිච්චි කරලා ඒක ඇතුලේ තමයි මගේ CSS coding එක මම ලියන්නේ. CSS එක ලියන්නේ. මේ තියෙන්නේ අපේ body එකේ මෙන්න මේකේ තියෙන ඩිස්ප්ලේ වෙන්න ඕන වචන. එහෙම නැත්නම් තියෙන්න ඕන paragraph images tables list ඕන එකක් අපිට මෙතනට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේවයි styles කරලා තියෙන්නේ මෙන්න මේ CSS එක හරහා. මේ තියෙන්නේ this is a heading මෙන්න මේ orange color heading එක H1 එක. H1 එකට style එකක් තියෙන නිසා ඒක orange color වලින් print වෙනවා. this is a paragraph මේ paragraph එක green color තියෙන නිසා paragraph එකට style එක ලියලා තියෙන නිසා මේක green color වලින් print වෙනවා. ඊළඟට OL එකක් තියෙනවා. OL එකට තියෙනවද බලනවා මේ style එකක්. ඔව් තියෙනවා. background color එක hexadecimal වලින් දීලා තියෙනවා page color. ඊළඟට list items වලටත් අපි දීලා තියෙනවා background color එක pink. margin එක left කරන්න කියනවා pixel 35කින්. මේ තියෙන්නේ එහෙම වෙච්ච output එක. ඊළඟට table එකක් දීලා තිනවා. table එකේ caption එක මාතෘකාව තමයි location. ඒකේ th එක පළවෙනි table row එකේ th එක table heading එක province සහ city. මේ තියෙන table headings දෙක. ඊළඟට තියෙනවා ඒකේ values again table data western colombo කියලා. අපි මෙතන table එක විතරයි හදලා තියෙන්නේ. මෙයාගේ styles ටික තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන. මේ තියෙන්නේ table th td මේ තුනටම අපි දාලා තිනවා 5 px. ඒ කියන්නේ border එක එන්න ඕනේ pixel 5කින් සහ color එක වෙන්න ඕනේ solid red. ඕක තමයි මේ හදපු table එක. එතකොට මෙන්න මෙතනදී අපි කරලා තියෙන්නේ මෙන්න මේ සිලෙක්ටර් එක group selector. එතකොට දැන් අපි element selector කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඊළඟට අපි දැන් මේ බැලුවේ group selector. මේ තියෙන්නේ පුතේ group selector එකක්. ඒ කියන්නේ selectors එහෙම නැත්නම් tags කිහිපයකට අපි CSS එකක් ලියනවා. ඒ කියන්නේ tags කිහිපයක තියෙන පොදු ලක්ෂ ඒ කියන්නේ tags කිහිපයකටම කරන්න ඕන styles මොන හරි එකම style එක කරන්න ඕන නම් අපි එකට ඒ ටික ලියලා ඒ ටික අපිට එකට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ group selection එක. කාණ්ඩගත selection එකක් තමයි මෙතන තියෙන්නේ. කාණ්ඩගත වරකයක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි දැන් element select එකත් බැලුවා. කාණ්ඩගත select එකත් මොකක්ද කියන එක බැලුවා. දැන් අපි බලමු ඉස්සරහට අපි කතා කරගෙන යනකොට ID select එක සහ class select එක වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි CSS ලියන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුන යටතේ පළවෙනි එක සහ දෙවෙනි එක කතා කරා. inline සහ internal කියන ක්‍රම දෙක කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන external CSS එක ගැන. මේ තියෙන external CSS. එතකොට external CSS එකේදී අපේ HTML පිටුව වෙනයි. අපේ වෙබ් පේජ් එකේ කරන්න ඕන අන්තර්ගත වෙන්න ඕන දේවල් මොනවද කියන ලියන HTML පේජ් එක වෙනයි සහ අපි වෙනමම ડોකියුමන්ට් එකක් හදනවා .css කියන එක්ස්ටෙන්ෂන් එකෙන්. දැන් අපි HTML පේජ් එක සාමාන්‍යයෙන් සේව් කරන්නේ ඔයාලට කැමති නමක් දීලා .htm හෝ html කියන එක්ස්ටෙන්ෂන් එක දීලානේ ගොනු දිගුව දීලානේ. එතකොට අපි CSS ෆයිල් එකක් සේව් කරන්නේ ඔයාලා කැමති නමක් දීලා .css කියන ෆයිල් එකකින්. හරිද? එතකොට අපි වෙනමම CSS ෆයිල් එකක් හදන්න ඕනේ external CSS වලදී. ඊළඟට අපි ඒ වෙනමම හදන CSS ෆයිල් එක ලින්ක් කරන්න ඕනේ අපේ HTML page එකට. එතකොට අපි ඒක ලින්ක් කරන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අපේ HTML page එක. මේ තියෙන්නේ අපි හදපු CSS ෆයිල් එක. එතකොට මේක අපි ලින්ක් කරන්නේ මේ header එක ඇතුලේ link කියන tag එක ඇතුලේ. මෙතන අපි දානවා මොකද්ද? relevant document වර්ගයේ අපි දානවා style sheet එකක් තමයි අපි relate කරලා තියෙන්නේ මේකට. එහෙම නැත්නම් සම්බන්ධ කරලා තියෙන style sheet එකක්. සම්බන්ධ වෙන්න ඕනේ style sheet එක මේක style.css කියන style sheet එක. link කියන tag එකට තමයි මෙන්න මේ attribute එක දෙන්නේ. අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද relevant document වර්ගය කියලා. ඒක style sheet එක සම්බන්ධ වෙන්න ඕනේ style.css කියන CSS ෆයිල් එකට. දැන් මෙතන මේ example.html කියන ෆයිල් එක තියෙන ගොනුවෙම ෆයිල් එක තියෙන මේ HTML ෆයිල් එක තියෙන ගොනුවෙම නම් style.css කියන එක තියෙන්නේ අපිට මේ විදිහට දාන්න
පුළුවන්. එහෙම නැත්නම් අපි මොකද්ද මෙතනට කරන්න ඕනේ? අපි අර ඉමේජ් එකක් ඉන්සර්ට් කරා වගේ පාත් එක මෙතනට CSS ෆයිල් එකේ තියෙන පාත් එක මෙතනට දෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන මෙහෙම බාහිර CSS ගොනුවක් හදන එකේ වාසිය තමයි මේ CSS ෆයිල් එක මේ example.html කියන වෙබ් පේජ් එකට විතරක් නෙමෙයි තව වෙබ් පේජස් වලට පාවිච්චි කරන්න පුළුවන්. තව වෙබ් පේජස් වලට අපිට මේ CSS ෆයිල් එක ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන එකම වාසිය සහ අපිට මේ අපේ ස්ටයිල්ස් වල එහෙම නැත්නම් හැඩ ගැන්වීම් වල මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් අපිට මේ CSS ෆයිල් එක විතරක් වෙනස් කරපුවාම ඇති. අර ඉන්ලයින් ඉන්ටර්නල් වලදී මොකද වෙන්න ඕනේ? අපිට අපේ HTML පේජ් එකට ගිහිල්ලා ඒකේ තියෙන හැම පේලියක්ම බල මොන පේලියද තියෙන්නේ කියලා බල අපිට මේ ස්ටයිල්ස් වෙනස් කරන්න වෙනවා. එහෙම බලනවට වඩා අපිට මෙහෙම වෙනම ෆයිල් එකක ස්ටයිල්ස් වෙනස් කරන එක ලේසි මෙහෙම එක්ස්ටර්නල් පාවිච්චි කරන එකෙන්. එතකොට එක්ස්ටර්නල් ෆයිල් එකක් හදන එක්ස්ටර්නල් CSS ෆයිල් එකක් හදන්නේ මෙන්න මේ විදිහට. අපි වෙනම අපේ HTML පේජ් එක හදනවා වෙනම CSS ෆයිල් එක හදනවා. CSS ෆයිල් එක අපි අපේ අදාළ HTML පේජ් එකට ලින්ක් කරනවා. ලින්ක් කියන ටැග් එක හරහා. ලින්ක් කරන්නේ href කියන ඇට්‍රිබියුට් එක ඇතුලේ අර අපි ඉමේජ් එකක් කොහොමද දාන්නේ කියන විදිහටම තමයි මේකෙත් මේ ස්ටයිල් ෂීට් එක අපි මේ අපිට අදාළ වෙබ් පේජ් එකට ලින්ක් කරගන්න. අපි බලමු අපි හදලා තියෙන උදාහරණේ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ මගේ එක්ස්ටර්නල් CSS ෆයිල් එක. අපි බලමු මේකේ source code එකට ගිහිල්ලා. මේ තියෙන්නේ මේ වෙබ් පේජ් එකට අදාළ source code එක. මේ තියෙන HTML ෆයිල් එක. එතකොට මේ HTML ෆයිල් එකේ තියෙනවා header එක ඇතුලේ link කරලා තියෙනවා මම style.css කියන CSS ෆයිල් එක. එතකොට මේ කරලා තියෙන හැම style එකක්ම දාලා තියෙන්නේ මේ style.css කියන ෆයිල් එකේ. මේකේ තියෙන්නේ මේ වෙබ් පේජ් එකේ පෙන්වන්න ඕන අන්තර්ගතයන් ටික විතරයි. මේකේ තියෙනවා header 1 එකක්. This is the first heading of h1 tag. මේ තියෙන්නේ පළවෙනි heading එක h1 tag එකේ. ඊළඟට h1 tag එකක් මම ලියලා තිනවා class කියලා attribute එකක් දාලා තිනවා. මේකේ value එක center කියලා දීලා තිනවා. This is the second heading of h1 tag. මේ තියෙන්නේ ඒ tag එකට අදාළ value එක. ඊළඟට තියෙනවා h2. This is the first heading of h2 tag. මේ තියෙන්නේ h2 tag එකේ පළවෙනි heading එක. ඊළඟට දාලා තියෙනවා this is the first paragraph. මේ තියෙන paragraph එක අපේ. ඊළඟට තියෙනවා තව paragraph එකක්. මේ තියෙන මේ paragraph එක. ඒකේ coding එක තමයි මේ තියෙන්නේ. මේකේ තියෙනවා ID එකක් මම දාලා තිනවා para1 කියලා. මෙතන අපිට කැමතිම නමක් දෙන්න පුළුවන්. ඔයාලා කැමති සුදුසු නමක් දෙන්න ඕනේ. ඊළඟට this is the second paragraph කියන එක දාලා තිනවා. හැබැයි මෙතන h1 tag දෙකක් තිබ්බා. ඒ වුණාට මේ දෙකේ CSS එහෙම නැත්නම් styles කරලා තියෙන විදිහ වෙනස්. ඊළඟට පැරග්‍රාෆ් දෙකක් තියෙනවා. මේ එක පැරග්‍රාෆ් එකක් මේක තව පැරග්‍රාෆ් එකක්. මේ දෙක ස්ටයිල් කරලා තියෙන විදිහ වෙනස්. මේක සෙන්ටර් කරලා තියෙන්නේ සහ කලර් එක වෙනස්. මේකත් සෙන්ටර් කරලා තියෙන්නේ සහ කලර් එක වෙනස්. එකම ටැග් වර්ගයේ වුණාට ස්ටයිල් කරලා තියෙන විදිහ වෙනස්. අපි බලමු එහෙනම් කොහොමද මේ ස්ටයිල් කරලා තියෙන්නේ කියලා අපේ CSS ෆයිල් එකට ගිහිල්ලා. මේ තියෙන්නේ style.css ෆයිල් එක. මේ තියෙන්නේ cascade style sheet වර්ගයෙන් තමයි මේක සේව් කරලා තියෙන්නේ. මේකත් අපිට පුළුවන් notepad එකකින් ඕපන් කරගෙන බලන්න කෝඩින් එක කොහොමද කියලා. මේ තියෙන එකට අදාළ කෝඩින් එක. මේ තියෙන වෙනමම CSS ලියපු කෝඩින් එකක්. මේ තියෙනවා බොඩි එකට අපි දාලා තියෙනවා background image එකක්. URL එක මොකද්ද? මේ URL කියන attribute එක ඇතුලේ වරහන් ඇතුලේ තමයි අපේ image එක මොකද්ද කියන එක දාන්න ඕනේ. මෙතනත් අර විදිහම තමයි පුතේ අපේ මේ CSS ෆයිල් එක තියෙන තැනම නම් මේ image එක තියෙන්නේ අපිට මේ විදිහට දාන්න පුළුවන්. නැත්තම් අපි මෙතනට path එක ගෙනල්ලා දාන්න ඕනේ. ඊළඟට background size එක මම දීලා තිනවා 100%. කියන්නේ image එක තියෙන විදිහට ඒ විදිහටම පාවිච්චි කරන්න කියලා. ඊළඟට header 1 එකකට මම ලියලා තිනවා color එක pink. මේ තියෙන්නේ මගේ පළවෙනි header එක. color එක pink. font එක දාලා තිනවා font family Verdana. font size එක 300% ප්‍රතිශත 300කට දීලා තියෙනවා. 300ක් දීලා තිනවා size එක. මේ තියෙන්නේ මගේ පළවෙනි h1 tag එක color එක pink සහ 300% දීලා තිනවා font size එක. එතකොට ඒක තමයි මෙන්න මේ h1 tag එකෙන් මෙන්න මේ h1 එකට ලියපු CSS එකෙන් තමයි මෙන්න මේක හැඩසව් කරලා තියෙන්නේ. මෙතන ස්ටයිල් කරලා තියෙන්නේ. ඊළඟට h2 කියලා එකක් තියෙනවා. ඒකේ color එක brown
ෆොන්ට් ෆැමිලි එක දීලා තියෙනවා කොරිය සහ ෆොන්ට් සයිස් එක දීලා තියෙනවා 100ට 160කට. මේ තියෙන්නේ එහෙම print වෙච්ච H2 tag එක. ඊළඟට දීලා තියෙනවා dot cent. මේක මොකද්ද? ඔයාලට මතකයිද අපේ HTML ෆයිල් එකේ අපි ක්ලාස් එකක් ලිව්වා center කියලා. මෙන්න මේ H1 tag එකට ක්ලාස් එකක් දීලා තියෙනවා center කියලා. මෙන්න මේ center එකට තමයි අපි මේ ලියලා තියෙන්නේ HTML මේ CSS කෝඩ් එක. එතකොට අපි කතා කරා සිලෙක්ටර්ස් වර්ග හතරක් තියෙනවා එලිමන්ට්, ගෲප්, ID සහ ක්ලාස් කියලා. දැන් අපි එලිමන්ට් එකක් කොහොමද පාවිච්චි කරන්නේ? එලිමන්ට් එකක් ලියන්නේ කොහොමද? ගෲප් එකක් ලියන්නේ කොහොමද කියලා දන්නවා. දැන් අපි මේ කතා කරේ ක්ලාස් එකකට කොහොමද අපි CSS කෝඩ් එකක් ලියන්නේ කියලා. මේ තියෙන්නේ ඒ ක්ලාස් එකකට CSS කෝඩ් එකක් ලියපු විදිහ. එතකොට H1 එකේදී අපි දාලා තියෙනවා ක්ලාස් එකක්. H1 කියන ටැග් එකකට H1 ටැග්ස් දෙකක් තියෙනවා. හැබැයි එක H1 ටැග් එකකට class කියන attribute එක අපි දාලා තියෙනවා. ඒකේ value එක center. හරිද? එතකොට මේ class එකට තමයි මම CSS එක ලියලා තියෙන්නේ මගේ style sheet එකේ styles.css කියන style sheet එකේ center කියන class value එකට තමයි මම ලියලා තියෙන්නේ මේ CSS code එක. එතකොට ඒකට අදාළ මේ center කියන class එක තියෙන තැනට අදාළ text align වෙන්න ඕනේ center වලට. color එක blue වෙන්න ඕනේ. font size එක 200% වෙන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි අපි class එකකට ලියනවා නම් ඒ class එකට අදාළ value එකට තමයි අපි CSS code එක ලියන්නේ. මේකේ value එක center. එතකොට ඒකේ නම විදිහට ගන්න center. අනිවාර්යයෙන්ම මෙන්න මේ නැවතීමේ තිත full stop එක තියන්න ඕනේ. full stop එකත් එක්ක center කියන එක පාවිච්චි කරලා තමයි අපි මේ CSS code එක ලියලා තියෙන්නේ. අපි බලමු output එක. මේ තියෙන්නේ ඒ H1 tag එකට දාපු CSS style එක. center කරලා තියෙනවා color එක center කරලා තියෙනවා color එක blue කරලා තියෙනවා font size එක 100ට 200කට හදලා තියෙනවා. ඊළඟ style එකට ගියොත් paragraph එකට තමයි ලියලා තියෙන්නේ. paragraph එකේ color එක brown, font family එක Korea, font size එක 100ට 160යි. එතකොට ඒක අපි දැන් බැලුවා. මේ තියෙන්නේ මේ paragraph එක. ඊළඟට තියෙනවා #para1 කියලා. ඔයාලට මතකද අපේ HTML tag එකේ තිබ්බ para1 කියලා value එකක්. මේ තියෙන්නේ para1. ඒ paragraph එකට මම දීලා තියෙනවා ID එකක්. එහෙනම් මම මේ ID value එකට තමයි මෙතන මේ CSS එක ලියලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි selectors වර්ග හතරම ගැන දැන් කතා කරා. element එක, ID එක, group එක, class එක. මෙන්න දැන් ID එකට හදන විදිහ තමයි මේ බැලුවේ. මේ para1 කියන ID එක අදාළ වෙලා තියෙන්නේ paragraph එකට. ඒක නිසා අපි මේ para1 කියන එකට තමයි CSS එක ලියලා තියෙන්නේ. ඒක නිසා මේ code එක මොකද කරන්නේ? paragraph එකට ලියලා තියෙන CSS එකට නෙමෙයි මේක හදන්නේ. para1 එකට ලියලා තියෙන CSS styles වලට තමයි මේක display කරන්නේ. එතකොට this is the second paragraph කියන එක display වෙන්නේ මේ para1 කියන එකට ලියපු CSS code එකට අනුව. බලමු අපි para1 එකට ලියලා තියෙන CSS code එක මොකක්ද කියලා. text align කරන්න කියනවා center එකට color එක red. බලමු output එක අපි. ඔව් මේ තියෙන color එක red align කරලා තියෙනවා center වලට. ඔන්න ඔහොමයි අපි කොහොමද external style sheet එකක් ලියන්නේ සහ දැන් අපි කතා කරලා තියෙනවා selectors වර්ග හතරම ගැන ප්‍රධාන ක්‍රම තුන ගැන කතා කරගෙන යනකොට. ඊළඟට මම මෙතන කමෙන්ට් එකක් දාලා තියෙනවා අපි බලමු මේ කමෙන්ට් එක අයින් කරලා මේ තියෙන්නේ මගේ ඊළඟ CSS එක CSS code එක. මේක ලියලා තියෙන්නේ මේ තරුව කියන ලකුණට. මේ තරුව කියන ලකුණෙන් කියන්නේ මොකද්ද? තරුව කියන එකෙන් වෙන්නේ අපේ HTML page එකේ තියෙන හැම HTML tag එකකටම මෙන්න මේ style එක යොදන්න කියලා. එතකොට මේ all කියන එක තමයි මේ තරුවෙන් අදහස් කරන්නේ. එතකොට text align කරන්න කියනවා right වලට. මේ CSS page එකේ තියෙන හැම text එකක්ම align කරන්න කියනවා right එකට. මේකේ හැම එකක්ම හැදෙනවා. හැබැයි හැදෙන්නේ නැහැ class එකට සහ ID එකට ලියපු CSS ඇරෙන්න අනිත් හැම CSS එකකම තියෙන හැම content එකක්ම මොකද වෙන්නේ align වෙනවා right වලට. අපි බලමු මේක save කරලා. අනිත් හැම එකක්ම align වුණා right වලට. හැබැයි මේ දෙක align උනේ නෑ. ඇයි
මේක ලියලා තියෙන්නේ අපි ක්ලාස් එකට. මේක ලියලා තියෙන්නේ ID එකට. ඒක නිසා මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. අනිත් හැම එකක්ම align වුණා දකුණු පැත්තට. එතකොට ඕක තමා අද පාඩමින් අපිට කරන්න තියෙන්නේ. CSS වර්ග ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. inline, internal සහ external කියලා. සහ selectors වර්ග 4ක් තියෙනවා. selectors වර්ග 4කට අපිට ලියන්න පුළුවන් ID එකකට, element එකකට, class එකකට සහ group එකකට CSS code. ඒකට ওই ටික තමයි අද අපිට කරන්න තියෙන්නේ. ඔයාලා මේ codings ඔක්කොම මේකේ තියෙන codings ඔක්කොම හොඳට practice කරන්න. ඊළඟට අපි එවනම assignment එකක් කලින් විදිහටම assignment එක කරලා email කරන්න. Thank you.